ගොඩක් අය මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි අයියේ මේ සයන්ස් ටික කොහොමද ගොඩ දාන්නේ? මේ විද්‍යාව ටික පට්ට අමාරුයි කොහොමද අයියේ ගොඩ දාන්නේ? ගොඩක් අයගේ ප්‍රශ්න තමයි කොහොමද දෙයනේ මේ විද්‍යාව ගොඩ දාන්නේ මාස 3කින්? අපි චුටි ප්ලෑන් එකක් ගහමු. හරිද? දැන් බෑ කී ඉන්නත් බෑනේ. කොහොම හරි ප්ලෑන් එකක් ගහලා ගොඩ දාන්න එපයි. විද්‍යාව නෝන්ඩිය වුණොත් S එකක් F එකක් ආවොත් පට්ට නෝන්ඩීනේ. ඉතින් ඒක නිසා අපි එතනට ගේම ගහමු කොහොම හරි B එකක් C එකක් A එකක් ගන්නම කොහොම හරි පොඩිම පොඩි ප්ලෑන් එකක් ගහමු. හරි. එහෙනම් ඉතින් මගේ චුටි ප්ලෑන් එක ඔයාලා අහන් ඉන්න. හරිද? හරි. මම මුලින්ම කියනවා මලේ නංගි දැන් ඔයාලට සමහරට පාඩම් බැරුව ඇති. සමහර පාඩම් මෙලෝ දහමත් තේරෙන්නේ නැතුව ඇති. සමහරට YouTube එකේ වීඩියෝස් ඒ වගේ දේවල් නැතුව ඇති. ඔයා පන්ති යන සර් ගෙනොත් ඇහුවට තේරෙන්නේ නැතුව ඇති. ඔහොම ප්‍රශ්න තියෙනවා ඔයා ඒ පාඩම චුට්ටක් පැත්තකින් තියන්න. ඔයාට අමාරුයි කියලා හිතනවනේ. චුට්ටක් පැත්තකින් තියලා පුළුවන් එක පුළුවන්ම කරගන්න. පුළුවන් එක ඔයාගේ ඇඟට ෆිට කරගන්න. එතකොට ඔයා දන්නවා මල්ලි නංගි ඔයාට විභාගේ මොන ප්‍රශ්නේ ඒ පාඩමින් ආවත් ඔයාට පුළුවන් කියලා. හරිද? දැන් අපි මේ අන්තිම අවස්ථාවේ ඉන්නකොට අපි ඒ බැරි දේවල්ම පස්සේ දුවදුව ඉන්න එපා. පුළුවන් දේ සුපිරියට පුළුවන් කරගෙන ලකුණු 35ක් මුලින් හදාගන්න. ලකුණු 35ක් එපැයි වා පාස් වෙන්න නම් ඊට පස්සේ 55ක් විතර ඕනි 100කට යනවනම් 55ට වඩා ගන්න ඕනි. ඊට පස්සේ 65කට වඩා ගන්න ඕනි ඔයා B එකකට යනවනම්. ඒකට යනනම් 75ට වඩා යන්න ඕනි. හරිද? හරි. එතකොට ඔයගලන් කරන්න ඕනේ මෙන්න මේ ක්‍රම ටික තමයි. හරිද? මොකද මටත් මගේ රිසර්ච් ෂීට් එකේ A7යි B එකයි C එකයි මට C එක ආවෙත් විද්‍යාවට. මට ටිකක් ඇත්තටම අමාරු. ඒ කියන්නේ මටත් සිරාවට අමාරු කරපු විෂයක් තමයි මේ විද්‍යාව කියන්නේ. ඉතින් කොහොම හරි C එකක් දාගත්තා. මොකද ඒක තමයි මට ඒ කාලේ ඇත්තටම සිරාවට අමාරුම විෂය. හරිද? පාඩම් කරාට ඇත්තටම සිරාවට පාඩම් හිටින්නේ නැහැ. හරිද? ඒත් ඒක අතහැරලා දැම්මේ නැහැ. අතහැරලා දැම්මම නම් මම ෆේල්. තේරෙනවද ඉතින්? විභාගයේ එක විෂයක් අතහැරියා නම් ඒ කෙනා ඒ විෂය ෆේල් වෙනවා. ඉතින් මල්ලේ නංගි හරි අපි පාස් වෙන්න ඕනි. වැඩි කතා බහක් නොය අපි දැන් කරන ක්‍රමයක් බලමු. හරි. මෙන්න මේ ක්‍රමයට ඔයා කරන්න ඕනි වැඩපිළිවෙල. ඔන්න දැන් මම ඔයාලට කියන්නේ හොඳේ විද්‍යාවට C එකක් ගත්ත කෙනෙක් වශයෙන් උත් ඒකම තමයි කියන්නේ. ඉතින් මට A7යි B එකයි C එකක් තියෙනවා. විද්‍යාවට C ගැන හිතන්න එපා. B එකට ලං වෙලා ඇති කියලා හිතමුකෝ. හරි. එහෙනම් වැතගෙන තියන්නකෝ. හරි. දැන් ඔයාලා කරන්න ඕනි මෙන්න මෙහෙමයි. ඕගොල්ලන් පාස් පේපර්ස් ටික අරගෙන දැන් ගොඩක් කට්ටිය ඇත්තටම මේ වෙලාවෙදි ඉන්නේ අඩුම F මට්ටමක ඇත්තේ. එක්කෝ S මට්ටමක ඇත්තේ. A B මට්ටම් වල ඉන්නේ බොහොම සුළු පිරිසයි. ඉතින් මල්ලි නංගි ඔයාට විතරක් අමාරු විෂයක් නෙමෙයි විද්‍යාව කියන්නේ. හැමෝටම අමාරු විෂයක් බවට පත් වෙලා. හැබැයි අපි චූටි ගේමක් ගහලා අපි ගොඩ දාමු. හරිද? හරි. එතකොට ඔයා පාස් පේපර්ස් 6ක් ගන්නකෝ. 10ක් ගන්න එපා. 10ක් අරගෙන ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් නේ ඔළුවට. පාස් පේපර්ස් 6ක් ගන්නකෝ. අරගෙන ඔයා 2020 පේපර් එකේ ඔයා බලන්න මොන ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයා බලන්න ඔයාට මොනවද කරන්න පුළුවන් ප්‍රශ්න කියලා. MCQ එකේ නෙමෙයි දෙවෙනි කොටසේ. හොඳේ? ඔයගලන්ට සාමාන්‍යයෙන් එන සිස්ටම් එකක් තියෙනවානේ. මෙන්න මේ පාඩමෙන් මෙන්න මේ ලොකු ප්‍රශ්නයක් එනවා. මෙන්න මේ පාඩමෙන් තව ලොකු ප්‍රශ්නයක් එනවා. මට ඇත්තටම පාඩම් ටික නම් ලොකුවට මතකයක් නැහැ. මොකද මට විද්‍යාව එච්චර සෙට් වෙච්ච නැති විෂයක් නිසා මට පාඩම් ටිකෙන් මතක නැහැ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් එනවමයි කියලා. දැන් සිංහල වල නම් ඕන ප්‍රශ්නයක් මට කියන්න පුළුවන් මෙන්න මේ පාඩමෙන් මේ පාර එයි කියලා. මට විද්‍යාව වලින් හරියටම කියන්න බෑ. හැබැයි ක්‍රමයක් ඔයාට හොයලා දෙන්න පුළුවන්. පොද මාත් කරලා තියෙනවානේ. පළවෙනි දේ තමයි ඔයා හරි. ඔයා දැන් පේපර්ස් 6ක් තෝරගෙන ඔය පේපර්ස් 6 පළවෙනි කොටස් 6 පොඩ්ඩක් වෙන් කරගන්න. වෙන් කරලා ඔයා මුලින් කරන්න ඕනි ඒ වෙන් කරපු පේපර්ස් ඒ කියන්නේ පළවෙනි පේපර්ස් ටිකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අරගෙන ඔයා කරන්න. ඔයා විනාඩි හරියටම දැන් ඔයාලට සාමාන්‍ය පැය 2ක් දෙනවනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට. පැය 2 නෙමෙයි පැයක් ඇතුළත කරන්න. පැයක් ඇතුළත කරන්න. පැය 2ක් සමහර වෙලාවට ඔයාට කියරන්න කිව්වොත් පැය 2ක්ම අරගෙන සමහර කට්ටියයි අයියේ පැය 2ක්දී අපිට පැය භාගෙත් ඇති ලියන්න දෙයක් නැහැ ඒ තරම්ම දන්නේ නැහැ කිය. ඉතින් ඒක නිසා පැයක් අරගෙන කරන්න. උපරිම ස්පීඩ් කරලා පැයකට කරන්න. කරලා ඔයා ඒක තියන්න. හරිද? පැයක් කරලා තියලා ඔයා උත්තර පත්‍රය අරගෙන. හරිද? උත්තර පත්‍රය අරගෙන ඔයාට විවරණ නැහැනේ. ඒ ලෙවල් නම් විවරණ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට විවරණ අඩුයි එහෙනම්. ඉතින් ඒක නිසා ඔයා උත්තරේ ගන්න.
උත්තරය අරගෙන ඔයාට සමහර වෙලාවට ওই ගණන් හදන ඒවා ටිකක් අමාරු වෙති. ගණන් හදන ඒවා පැත්තකින් තියන්න. හරිද? ඔයාට සාමාන්‍ය නෝමල් එකේ තියරි ප්‍රශ්න ටික ඔයා බලන්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයා කරන්න ඕනි මෙන්න සුපිරිම ක්‍රමය. ඔයා කොලයක් අරගෙන හරිද? කොල සෙට් එකක් අරගෙන ඔයා ලියන්න පළවෙනි ප්‍රශ්නේ ඔයාගේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? ඒකට උත්තරේ ඒත් එක්කම ලියන්න. හරිද? ඔය වගේ ඔයා ඒ ප්‍රශ්න 50ටම නෙමෙයි 50ටම ඇතුලේ මේ ගණන් හදන ඒවාත් තියෙනවනේ. ගණන් හදන ඒවා ඇත්තටම ඔයාලට සමහරට ගණන් කරන ක්‍රම මතක නැතුව ඇතිනේ. ඒක නිසා ඔයාලා තියරි ටික කොට දාන්න. මල්ලි නංගි මේ වෙලාවේ බොහොම බැරෑරෝ. හරිද? ඔයා බැරි දේ පට්ට විදියට අල්ලන් ඉන්න එපා. පුළුවන් දේ අමතක වේ. ඔය ලේසි තියරි වලින් ඔයා ගොඩ දාන්න. මොකද මල්ලි නංගි තියරි වලින් ප්‍රශ්න එනවා ගොඩක් ඔයාගේ පේපර් එකට. මොකද මං O level ලියපු කෙනෙක්නේ. ඉතින් මම ඒක දන්නවා. ඉතින් ඒක නිසා කියන්නේ ඔයා කොල සෙට් එකක් අරගෙන ඔයාගේ MCQ සෙට් එකක් අරගෙන ඉතින් ඒ MCQ ඒ කියන්නේ ප්‍රශ්නේ ලියලා ඒත් එක්කම උත්තරේ ලියා ගන්න. ඔය වගේ ඔයා පේපර්ස් 6 මේ විදිහට කරන්න. මම කියපු විදිහට කරොත් ගොඩයයි. හරිද? ඉන්න තැනින් නැගිටි. මොකද ඔය පේපර්ස් 6න් අඩුම 10ක් 15ක් ඔයාට මේ පේපර් එකට එන්න පුළුවන්. ඒ හා සමානව හරි එන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් මමත් පේපර් කරලානේ ගියේ. හරිද? ඒක නිසා මම ඒක දන්නවා සිස්ටම් එක. මම 2018 O level කරේ මම දන්නවා සිස්ටම් එක. ඉතින් ඒක නිසා කියන්නේ ඔයා මේ පේපර්ස් 6 තියෙන පළවෙනි කොටස් 6 කරලා තියාගන්න. ඊට පස්සේ ඔයා ඒ වගේ ඔයාට සෙට් එකක් එකතු වෙයි. ඔයාට ලස්සන කොළ සෙට් එකක් එකතු වෙයි. ඔයා ඒ වයින් වැදගත්ම ප්‍රශ්න ඔයාගේ බිත්තිය අලව ගන්න අමතක කරන්න එපා. ඒ ප්‍රශ්නේ ලස්සනට කොළයක ටක් ගාලා ලියලා බිත්තිය අලව ගන්න. මම කියන දේවල් කරන්න මේ මම යන්න කලින් සිරාවට ඒ දේවල් කරලා ගියේ. මගේ මුළු වටේම බිත්තියම තිබ්බේ තනිකර කොළ කෑලි. මුලින්ම මම පැති ටික බෙදාගත්තා. මම ඒ ගැන තව වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට. ඉතින් ඔයගොල්ලන් කරන්න ඕනි ඔයාගේ බිත්තියේ ගහගන්නේ කොළ ටික. මම යන්න කලින් මගේ දොර පිටිපස්සට මම ගිහිල්ලා කියෝ ඉන්න ප්‍රශ්න ටික. මේ ප්‍රශ්නෙට උත්තරේ නම් මේක. මේ ප්‍රශ්නෙට උත්තරේ නම් මේක. අන්නේ විදියට මම දොර පිටිපස්සේ මොකද මම දොර තමයි තෝරගත්තේ විද්‍යාවට. ඉතින් පිටිපස්සේ තමයි ඔක්කොම විද්‍යාවට මගේ ෂෝට් නෝට් තියෙන්නේ. ඉතින් ඒක නිසා දොර පිටිපස්සට ගියා ෂේප් එකේ බලාගෙන ඉන්නවා. ඒක ඔළුවට යනවා සුපිරියට. මේ අත්දැකීමෙන් කියන්නේ. හරිද? අත්දැකීමෙන් කියන්නේ. ඒක නිසා කියන්නේ ඒවා සුපිරි වැඩ. ඔයාගේ මුලින්ම කාමරේ බෙදාගන්න එක ගැන මම වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඔයා ඔන්න ඔය විදිහට ඔයාගේ MCQ ටික ඔයාට ගොඩ දාගන්න ඔන්න ක්‍රමය. ඔයාගේ රචනා ටික ගොඩ දාගන්න ක්‍රමය නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ දැන් පේපර්ස් ඔයා 6ක් ගත්තනේ. අනිත් පේපර්ස් අමතක කරන්න. ඔයාට මොඩල් පේපර්ස් කර කර ඉන්න වෙලාව නැතුව ඇතිනේ. ඔයාට විෂයන් 9ක් තියෙනවනේ. නේද? ඔයාට එක විෂයක් තියෙනවා නම් ඔන්න ඔයාප මොඩල් පේපර්ස් කර කර ඕන දෙයක් කරගන්න. විෂයන් 9ක් තියෙනවා. ඒ 9ම ලොකුයි. පොඩි නෑනේ. ඒක නිසා මම ඔයාලට කියන්නේ පේපර්ස් 10ක් කරන්න කියලා. පේපර්ස් 6ක් කරගෙන රචනා ප්‍රශ්න. ඔයා මුලින්ම පේපර් එකේ ඔන්න පළවෙනි රචනා ප්‍රශ්නේ කරා. ඔයා ඊළඟ පේපර් එක, ඒ කියන්නේ 2019 පේපර් එකේ රචනා පළවෙනි ප්‍රශ්නේ කරන්න. 2018 පේපර් එකේ පළවෙනි රචනා ප්‍රශ්නේ කරන්න. ඔයාට බැරි නම් උත්තර බලන් කරන්න. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි. ඔයාට යම් කිසි දෙයක් බැරි නම් හිතලත් බැරි නම් ඔයා උත්තරේ බලාගෙන ලියන්න. ඒක ඔළුවට දාගන්න. අන්න සුපිරි ක්‍රමය. මේ අයියා කරපු ක්‍රමයක්. හරිද? ඉතින් ඔයා පේපර්ස් වල තියෙන පේපර් එකට ඔයා ආන්සර්ස් ලියලා අන්නේ විදියට ඔයා එක පාඩම් කරගන්න. ඔයාට ගොඩ යන්න පුළුවන් ක්‍රම කියන්නේ. හරිද? මේ නිකන් කතා කරන්නේ නැහැ. ඔයාට ගොඩ යන්න පුළුවන්. හරිද? නිකන් නෙමෙයි ගොඩ යන්න පුළුවන්. මේ ක්‍රමයට ඔයාගේ තියෙන රචනා ප්‍රශ්න ටික ඉවර කරගන්න. 2020 රචනා ප්‍රශ්න ඉවරයි. 2019 ඉවරයි. 2018 ඉවරයි. 2017 ඉවරයි. ඔන්න ඔය විදියට ඔයාගේ පේපර්ස් 6 ඉවර කරන්න. ඉවර කරලා ඔයාට කොන්ෆිඩන්ස් එකක් ඔයාගෙන ආත්ම විශ්වාසයක් ඔයාට ඇති වෙයි මාර විදිහට. ඔයා සුපිරි බුලට් එකක් කියලා. මොකද ඔයාට දැනෙයි ඔයා යන්න කලින් O level standard papers 6ක් ඉවරයි කියලා. ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා. මොකද ඔයා පට්ට වැඩේ. මොකද ඔයාට මේ ප්‍රශ්නේ ආවොත් ඔයාට කරන්න පුළුවන්. මොකද ඔයාට මතකයි. ඔයා කරලා තියෙනවා. මල්ලි නංගි මේ ක්‍රමේ හැර තියරි පාඩම් කර ඉන්නවනම් ඔයා තියරි පොත දිහා නිකන් බලන් ඉන්න කෙනෙක් නම් ඔයා ෆේල් වෙන එක අහන්න දෙයක් නැහැ. මොකද ඔයා තියරි පොත බලන් හිටියා කියලා භාවනාවක් වගේ ඕක පාඩම් හිටින්නේ නැහැ. මේ කතා කරන අයියා දන්නව කරන ක්‍රම. ඉතින් ඒක නිසා ඔයාට කියලා දෙන්නේ.
ගොඩ ගියානේ. හරිද? ෆේල් වුණේ ගොඩ ගියානේ. ඉතින් මම කියපු ක්‍රමේ කරලා බලන්න. ඔයාව ගොඩ දාන්නයි මේ channel එකෙන් උත්සාහ කරන්නේ. ඔන්න විද්‍යාවට ඔයාට වීඩියෝ එකක් ගෙනාවා. ඊට පස්සේ දවසේ ඔයාට ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් ගෙන බලාපොරොත්තු වෙමින් අදට මම සමුගන්නවා. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා.